අයිබෝන් දරුවනේ මම සුරංග සර්. අද මම මෙම වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ 10 ශ්‍රේණිය ගණිතයේ පෙළ පොතේ 4 වෙනි පාඩම. 4 වෙනි පාඩම ද්විපද ප්‍රකාශන. හොඳයි. ද්විපද ප්‍රකාශනයක් නැත්නම් ද්විපද ප්‍රකාශනයක් කියලා කියන්නේ පද දෙකක් සහිත ප්‍රකාශනයක්. මොකද ද්විපද කියන එකේ තේරුම පද දෙකක් තියෙන බවයි. එහෙමනම් පද දෙකක් තියෙන ප්‍රකාශන වලට තමයි අපි කියන්නේ ද්විපද ප්‍රකාශන නැත්නම් ද්විපද ප්‍රකාශන කියලා. හොඳයි අපි බලමු ද්විපද ප්‍රකාශන සඳහා නිදසුන් කිහිපයක්. දැන් x එකතු කිරීම 3 කියලා කිව්වොත් මේක ද්විපද ප්‍රකාශනයක්. මොකද පද දෙකක් තියෙනවා. ඒ වගේම මම ලිව්වොත් 5y අඩු කිරීම 2 කියලා මේකත් ද්විපද ප්‍රකාශනයක්. ඒ වගේම 4 අඩු කිරීම a කිව්වොත් ඒකත් ද්විපද ප්‍රකාශනයක්. මේ හැම ඔයගොල්ලන්ට පේන ප්‍රකාශනයක් වෙන්න එකතු කිරීමක් හෝ අඩු කිරීමක් තියෙන්න ඕනේ. මේ වගේ එකතු කිරීමකින් හෝ අඩු කිරීමකින් මේ වගේ පද වෙන් වෙලා තියෙන එකට අපි කියනවා ද්විපද ප්‍රකාශනයක් කියලා. පද දෙකක් පමණක් තියෙන මේ වගේ ප්‍රකාශනයකට අපි කියනවා ද්විපද ප්‍රකාශනයක් කියලා. හොඳයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය ගැන. මම ඒක ඔයගලන්ට නිදසුන් මගින් පැහැදිලි කරන්නම්. හොඳයි. අපි බලමු නිදසුනක්. පහත ප්‍රකාශන ප්‍රසාරණය කර සුළු කරන්න. පහත ප්‍රකාශන ප්‍රසාරණය කර සුළු කරන්න. මුලින්ම දීලා තියෙන්නේ x එකතු කිරීම 2 x අඩු කිරීම 1. දැන් ඔයගලන්ට පේනවා මේ x එකතු කිරීම 2 කියන්නේ ද්විපද ප්‍රකාශනයක්. ඒ වගේම x අඩු කිරීම 1 කියන්නේ ද්විපද ප්‍රකාශනයක්. ඒතර මෙතන වරහන් දෙකක් දාලා තියෙනවා. එහෙනම් මේ වරහන් දෙක අතර තියෙන ಗುಣ කිරීම. වරහන් දෙකක් අතර මෙතන තියෙන ಗುಣ කිරීම. එහෙමනම් මෙතන තියෙන්නේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. එහෙනම් ಗುಣ කරන්න තියෙනවා නම් තමයි අපි කියන්නේ ගුණිතයක් කියලා. එහෙමනම් x ධන 2 ಗುಣ වෙනවා x ඍණ 1කින්. එහෙමනම් මෙතන තියෙන ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක්. දැන් අපිට මේක කියන්නේ මේ ප්‍රශ්නේ පහත ප්‍රකාශන ප්‍රසාරණය කරන්න කියලා කියන්නේ. ප්‍රසාරණය කරලා සුළු කරන්න කියලා කියන්නේ. එහෙමනම් මේ වගේ ප්‍රකාශනය ප්‍රසාරණය කරන්න මෙහෙමයි. මට මේක මෙම ප්‍රකාශනය ප්‍රසාරණය කරන එක මට ක්‍රම දෙකකට කියලා දෙන්න පුළුවන්. අපි බලමු පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයේදී අපි මෙහෙමයි කරන්නේ. මම මේ ප්‍රකාශන නැවත ලියලා ඉන්නම් x එකතු කිරීම 2 x අඩු කිරීම 1. මේ පළවෙනි ක්‍රමයේදී අපි කරන්නේ මේ x ගෙන් මේ දෙවෙනි වරහන ಗುಣ කරනවා. x ගෙන් ಗುಣ වෙනවා මෙන්න මේ දෙවෙනි වරහන. ඊට පස්සේ මෙන්න මේ මෙතන තියෙන ලකුණ එකතු කිරීම නම් එකතු කිරීම අඩු කිරීම නම් අඩු කිරීම අපි මෙතනට යොදනවා. දැන් මෙතන එකතු කිරීම තියෙන මේක දැම්මා. ඊළඟට මෙන්න මේ දෙකෙන් ಗುಣ වෙනවා නැවතත් මෙන්න මේ දෙවෙනි වරහන. ඒ කියන්නේ x ඍණ 1. දැන් මේ වරහන් ඉවත් කරන්න ඕනේ. x ගුණ කිරීම x කියන්නේ x වර්ගය. ඊළඟට ධනයි ඍණයි ඍණ. ධන කියලා කියන්නේ මේ x ගේ ලකුණ ධන. මොකද ඍණ ලකුණක් නැති නිසා අපි හිතන ධන කියලා. ලකුණක් නැත්තම් ධන. එහෙමනම් මේ x ගුණ වෙන එකෙන් මෙතන ලකුණ ඍණ. එහෙනම් ධනයි ඍණයි ඍණ x ගුණ කිරීම 1 කියන්නේ එතකොට x. ඊළඟට දෙකෙන් ගුණ කරන්නේ මෙන්න මේ වරහන. එතකොට ධනයි ධන ලකුණක් නැත්තම් ධන දෙවරක් x කියන්නේ එහෙමනම් 2යි x මන් ධන ලකුණ දැම්මා. ධනයි ධන දෙවරක් x කියන 2යි x. ඊළඟට ධනයි ඍණයි ඍණ දෙවරක් 1 2යි. ඊළඟ පියවරේ මෙන්න මේ x පද දෙක සුළු වෙනවා. මෙතන තියෙන x පදය මෙතන තියෙන x පදය. එතකොට මේ 2x මේ ඍණ x. ඒතර 2x එකතු කිරීම ඍණ x කියලා කියන්නේ 2x කින් 1x එකක් අඩු වෙනවා. 2x කින් x එකක් අඩු වුණාම එතන x වෙනවා උත්තරේ. මේ දෙක සුළු වෙලා ලැබෙන්නේ x. ඊළඟට අඩු කිරීම 2. එහෙනම් මේක තමයි අපේ අවසාන උත්තරේ. හොඳයි. දැන් දෙවෙනි ක්‍රමයේදී අපිට පුළුවන් මේ විදියට ලියන්න නැතුව මේ පියවර ලියන්න නැතුව එකවර ಗುಣ කරන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මේ x ගෙන් මේ පදේ ಗುಣ වෙනවා. ඊළඟට මේ දෙවෙනි පදේ ಗುಣ වෙනවා. ඊළඟට දෙකෙන් x ಗುಣ වෙනවා. ඊළඟට ඊළඟ පදය ಗುಣ වෙනවා. ඒ කියන්නේ x ගුණ කිරීම x කියන්නේ
x වර්ගය ඊළඟට මේ ධනයි ඍණයි ඍණ ලැබෙන්නේ අපිට x ගුණ කිරීමේ එක කියන්නේ x. හොඳයි දැන් x කින් ගුණ කරලා ඉවරයි. දැන් අපි ගුණ කරන මෙන්න මේ දෙකෙන්. එතකොට දෙවරක් x කියන 2x ධන ලැබෙන්නේ 2x ඊළඟට දෙවරක් ඍණ 1 ධනයි ඍණයි ඍණ දෙවරක් 1 2යි. ඊළඟ පියවරේ අර කලින් වගේම මේ මැද පද දෙක සුළු කරනවා ඍණ x උයි 2x උයි අපිට ලැබෙන x කියලා ඍණ දෙකක් තියෙනවා. හොඳයි එහෙනම් මේක තමයි දෙවෙනි ක්‍රමය. මේ පාඩමේ ඉස්සරහට යනකොට මම පළවෙනි ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ඔයගලන්ට දෙවෙනි ක්‍රමයෙන්ුත් ඒක කරලා බලන්න පුළුවන්. හොඳයි අපි බලමු ඊළඟ උදාහරණය ඊළඟ ප්‍රශ්නය. මේක තමයි දීලා තියෙන ගුණිතය. අපිට කියන්නේ මේක ප්‍රසාරණය කරන්න කියලා. එහෙනම් අර මම පළවෙනි ක්‍රමයට යනවා. 2x ගෙන් ಗುಣ වෙනවා දෙවෙනි වරහන. මේ පළවෙනි වරහන මේක දෙවෙනි වරහන. ඊළඟට මෙතන ලකුණ මෙතනට එන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ 3ෙන් ಗುಣ වෙනවා නැවතත් දෙවෙනි වරහන. දැන් වරහන් ඉවත් කරනවා 2x ගුණ කිරීම 3x කියන්නේ 6x වර්ගය. දෙවරක් 3 6යි x ගුණ කරාම x වර්ගය. එකතු කිරීම 2x ගුණ කිරීම 5 කියන්නේ 10යි x. එකතු කිරීම 3 වරක් 3 9යි එහෙනම් 9යි x. එකතු කිරීම 3 වරක් 5 15යි. 6යි x වර්ගය ධන මේ 10යි x 9යි x එකතු කරාම අපිට එන්නේ 19යි x. තව 15කුත් තියෙනවා. එහෙමනම් මේක තමයි අපේ උත්තරේ. හොඳයි. අපි බලමු ඊළඟ උදාහරණය. මේක තමයි අපිට ප්‍රසාරණය කරලා සුළු කරන්න දීලා තියෙන ප්‍රකාශනය. එහෙමනම් අර පළවෙනි ක්‍රමයට කරනකොට 3x ගෙන් ಗುಣ වෙනවා දෙවෙනි වරහන. ඊළඟට මෙන්න මේ ලකුණ මෙතන දාන්න ඕනේ ඍණ ලකුණ. ඊට පස්සේ මේ 2y එහෙමනම් 2y ගෙන් ಗುಣ වෙනවා නැවතත් මෙන්න මේ දෙවෙනි වරහන. හරි. දැන් 3x ගෙන් මේ වරහන ಗುಣ කරන්න ඕනේ. 3x ගුණ කිරීම 2x කියන්නේ 6x වර්ගය. ඊළඟට එකතු කිරීම ලැබෙන්නේ 3x ගුණ කිරීම 7y. එතකොට 3 වරක් 7 21යි xy ගුණ වෙනවා. එතකොට x ගුණ කිරීම y කියන්නේ xy වෙනවා. ඊළඟට මෙන්න මේ වරහාන්ට පිට දින සංඛ්‍යාවෙන් එම වරහන ගුණ කරන්න ඕනේ. වරහාන්ට පිට දින සංඛ්‍යාව ඍණ 2y කියලායි අපි හිතන්නේ. මේ y ට කලින් තියෙන ලකුණත් එක්කමයි අපි හිතන්නේ. එතකොට එහෙනම් මේ වරහන ගුණ වෙන්නේ 2y ගෙන් නෙමෙයි ඍණ 2y ගෙන්. එතකොට ඍණයි ධනයි ඍණ මෙතන ලකුණක් නැති නිසා අපි හිතන්නේ මෙතන ඍණ කියලා. එතකොට ඍණයි ධනයි ඍණ 2y ගුණ කිරීම 2x කියන දෙවරක් 2 4 නිසා 4යි xy වෙනවා. මේ දෙන්න ගුණ කරාම 4යි xy වෙනවා. ඊළඟට ඍණයි ධනයි ඍණ දෙවරක් 7 14යි y ගුණ කිරීම y කියන්නේ y වර්ගය. මෙතන එක ಜಾති පද දැන් අපිට සුළු කරන්න පුළුවන්. එක ಜಾතියෙන් ඉන්නේ මේ මැද ඉන්න දෙන්න. මෙයා එක ಜಾතියක්, මේගොල්ලෝ තව ಜಾතියක්. මේ දෙන්න හැබැයි එකම ಜಾතිය. හැබැයි මෙයා තව වෙනස් ಜಾතියක්. එතකොට එහෙනම් මේ දෙන්න අපිට සුළු කරන්න පුළුවන් 6යි x වර්ග එහෙම ලියනවා. 21යි xy ගෙන් 4යි xy අඩු වුණාම ලැබෙන්නේ ඒ කියන්නේ 21න් 4ක් අඩු වෙනවා. එහෙනම් 17යි xy වෙනවා. අඩු කිරීම 14යි y වර්ගයකුත් තියෙනවා. එහෙනම් මේක තමයි අපේ උත්තරේ වෙන්නේ. හොඳයි. අපි බලමු තව උදාහරණයක්. මේ උදාහරණේ කලින් උදාහරණ තුනට වඩා විශේෂ වෙනසක් තියෙනවා. ඒ තමයි මේ භාග සංඛ්‍යාවක් මෙතන තියෙනවා. මේ ද්විපද ප්‍රකාශන තුල ඇතුලේ භාග සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අපේ ක්‍රමය කලින් ක්‍රමයේම තමයි මුලින්ම අපි එහෙනම් මේ 3යි a ගෙන් ಗುಣ කරනවා දෙවෙනි වරහන. ඒ කියන්නේ 3න් 1යි a අඩු කිරීම 4න් 3යි b. ඊළඟට මෙන්න මේ ලකුණ මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ 4යි b ලියනවා. ඊට පස්සේ 4යි b ගෙන් ಗುಣ වෙන්නේ නැවත මෙන්න මේ දෙවෙනි වරහන. ඒ කියන්නේ 3න් 1යි a අඩු කිරීම 4න් 3යි b. හොඳයි. දැන් මේ වරහන් අපි ඉවත් කරනවා. මේ වරහන් ඉවත් කරන්න ඕනේ. 3යි a ගෙන් ಗುಣ වෙනවා 3න් 1යි a. දැන් මේක එකපාර ಗುಣ කරන්න බැරි නම් අපිට වෙනම තැනක ಗುಣ කරලා බලන්න පුළුවන්. මම මෙතනින් පොඩ්ඩක් හදන්න. දැන් මේ 3 සහ 3න් 1 ಗುಣ කරන්න ඕනේ. 3යි 3න් 1යි ಗುಣ කරද්දි වෙන්නේ 3 සහ 3න් 1 ಗುಣ කරද්දි වෙන්නේ මෙන්න මේ 3ට 3 කැපිලා යනවා. එතකොට ලැබෙන්නේ එහෙමනම් එකක් ලැබෙන්නේ.
හොඳයි. එතකොට දැන් මෙතන 3යි A තමයි 3න් 1යි A ගෙන් ಗುಣ වෙන්නේ. ඇත්තට වෙන්නේ මේ 3ට 3 කැපිලා යනවා. ඉතුරු වෙන්නේ එතකොට A දෙකක්. එතකොට A කියන්නේ එහෙමනම් A වර්ගය වෙනවා. ඊළඟට ධනයි ඍණයි ඍණ මෙතන 3 වරක් 4න් 3 අපි හිතන්න ඕනේ. 3 ಗುಣ කිරීම 4න් 3 ගැන හිතන්න ඕනේ. මෙතන කලින් වගේ කැපිලා සුළු වෙන්නේ නැහැ. එහෙමනම් 3 වරක් 3 9ක් වෙනවා යටින් 4යි. එහෙනම් මේ දෙක ಗುಣ කරද්දී එන සංඛ්‍යාත්මක අගය තමයි 4න් 9. 4න් 9 A සහ B තියෙනවා. A සහ B ಗುಣ කරාම AB වෙනවා. ඊළඟට 4යි B ගෙන් ಗುಣ කරන්න ඕනේ 3න් 1යි A. එතනත් එහෙමනම් 4 සහ 3න් 1 ಗುಣ වෙනවා. හිතෙන් මෙතනම උනත් ගන්න පුළුවන් අපිට 4යි 3න් 1යි ಗುಣ වුණාම ලැබෙන්නේ 3න් 4. B සහ A ಗುಣ වෙනවා. මම BA කියන්නේ නැතුව AB කියලා කියනවා. මොකද කලිනුත් අපි AB කියලා කතා කරපු නිසා. ඊළඟට ධනයි ඍණ දැන් 4යි B ಗುಣ වෙන්න ඕනේ 4න් 3යි B ගෙන්. සංඛ්‍යාත්මක පද දෙක ಗುಣ වෙලා එන අගේ හිතන්න ඕගොල්ලෝ. එන 4 සහ 4න් 3. අපි 4 සහ 4න් 3 ಗುಣ කෙරුවොත් 4ට 4 කැපිලා ලැබෙන්නේ 3. එහෙනම් 4යි 4න් 3යි ಗುಣ කරාම 3ක් එන්නේ. තව B සහ B ಗುಣ වෙනවා. ඒතර B වර්ගයක් වෙනවා. ඊළඟට A වර්ගය මේ මැද පද දෙක සුළු වෙනවා. එම සුළු කිරීම අපිට වෙනම ලියලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ ඍණ 4න් 9. ඊළඟට තියෙන්නේ 3න් 4. මේ භාග සංඛ්‍යා දෙක අපි සුළු කරලා බැලුවා නම් හරි. 4 සහ 3 කුඩා පුදුනාකාරයේ 12. 12ට 4 ඒවා 3යි 4 වරක් 12ට 4 ඒවා 3යි 3 වරක් 9 27යි ඍණ ලකුණුකුත් තියෙන ඉඳ ඍණ 27යි එකතු කිරීම. 12ට 3 ඒවා 4යි 4 වරක් 4 16යි. මේ ඍණ 27 සහ 16 සුළු කරන්න ඕනේ. එතකොට ලැබෙන්නේ 11ක් එන්නේ. එහෙමනම් ඍණ 11ක් උඩින් එනවා. යටින් තියෙනවා 12ක්. ඒ කියන්නේ මේක අපිට හිතන්න පුළුවන් ඍණ 11 බෙදීම 12 කියලා කියන්නේ ඍණ 12න් 11යි. ඍණ 12න් 11යි. එතකොට එහෙනම් මේ දෙක සුළු වෙලා ලැබෙන්නේ අපිට ඍණ 12න් 11ක් එන මම අඩු කිරීම දාලා මෙන්න මෙහෙම 12න් 11 දාලා ඊළඟට මේ AB පද දෙකක් තමයි තිබුණේ. එහෙනම් අඩු කිරීම 12න් 11යි මොනවාද? AB වෙනවා. අඩු කිරීම 3යි B වර්ගය. එහෙමනම් මේක තමයි අපේ අන්තිම උත්තරේ. මොකද මේ පද අපිට මීට වඩා සුළු කරන්න බෑ. හොඳයි. එහෙමනම් මේ දැන් ඉගෙන ගත්ත කරුණු වලින් ඔයගලන්ට පුළුවන් 4-1 අභ්‍යාසයේ උත්සාහ කරන්න. 4-1 අභ්‍යාසයේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න 4ම උත්සාහ කරන්න පුළුවන්. මම මෙම අභ්‍යාස මාලාවේ 4 වෙනි ප්‍රශ්නේ විතරක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. හැබැයි මම මේ 4 වෙනි ප්‍රශ්නේ හදලා පෙන්නන විදිය බලන්න කලින් ඔයගොල්ලෝ මේ ප්‍රශ්නෙත් එක්කම මුළු අභ්‍යාසෙම උත්සාහ කරලා ඉන්න. හොඳයි. එම 4 වෙනි ප්‍රශ්නේ මෙහෙමයි කියන්නේ. ළමයෙක් එකක් රුපියල් X බැගින් වූ නාරංගෙඩි A සංඛ්‍යාවක් මිලදී ගත්තේය. ඉන්පසු නාරංගෙඩි ප්‍රමාණයෙන් 3 ගුණයක ඇපල් ප්‍රමාණයක් මිලදී ගැනීමට සූදානම් වේ. ඇපල් ගෙඩියක මිල නාරංගෙඩියක මිල මෙන් දෙගුණයකි. ප්‍රශ්නයක් අහනවා ඇපල් මිලදී ගැනීමට යන වියදම සඳහා ප්‍රකාශනයක් A හා X ඇසුරෙන් ලියන්න. හොඳයි. දැන් මම එම ගැටලුවේ කියන කරුණු ටික මේ විදිහට සටහන් කරා. නාරංගෙඩියක මිල ගාන කියනවා රුපියල් X බව. ඒ වගේම නාරංගෙඩි ගණන මිලදී ගත්ත නාරංගෙඩි ගණන ඒ බවත් ගැටලුවේ කියනවා. ඊළඟට අපි ඇපල් වලට ගියොත් දැන් එයා ඇපල් මිලදී ගන්න යන කොහොමද? ඇපල් ගෙඩියක මිල මේ ගානේ කියනවා නාරංගෙඩියක මිල වගේ දෙගුණයක් කියලා. එහෙමනම් නාරංගෙඩියක මිල X නිසා ඇපල් ගෙඩියක මිල ඒ වගේ දෙගුණයක් කියන්නේ එහෙමනම් රුපියල් 2x වෙන්න ඕනේ. ඒ වගේම මිලදී ගන්න යන්නේ නාරංගෙඩි ගණන වගේ 3 ගුණයක ඇපල් ප්‍රමාණයක් තමයි මිලදී ගන්න යන්නේ. එහෙනම් නාරංගෙඩි මිලදී ගත්තේ A ප්‍රමාණය. එමෙන් 3 ගුණයක් කියන්නේ එහෙමනම් 3යි A. එහෙනම් එයා මිලදී ගන්න හදන ඇපල් ප්‍රමාණය වෙන්නේ 3යි A. හොඳයි. එහෙමනම් පළවෙනි ප්‍රශ්نين අහන්නේ ඇපල් සඳහා යන වියදම.
එහෙමනම් එක ඇපල් ගෙඩියක මිල වෙන්නේ 2x. ඇපල් ගෙඩි කොච්චරක් ගන්නවද 3යි a ප්‍රමාණයක්. එහෙමනම් එක ගෙඩියක මිල ගෙඩි ගාණෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 3යි a ගෙන් ගුණ කරනවා. එතකොට දෙවරක් 3 6යි x ගුණ කිරීම ඒ කියන්නේ xa. එහෙම නැත්නම් අපිට ax කියලා කියන්නත් පුළුවන්. මම ax කියලා ලියන්නම්. එහෙමනම් 6යි ax රුපියල්. ඇපල් ගෙඩි සඳහා යන වියදම රුපියල් 6යි ax වෙනවා. හොඳයි. ඊළඟට දැන් මේ ගාන මෙහෙම කියනවා. මිලදී ගන්න ඇපල් ගෙඩි ගණන තවත් 5කින් වැඩි කළහොත් ඇපල් ගෙඩියක මිල රුපියල් 3කින් අඩු කළ හැකි බව වෙළෙන්දා පවසයි. ළමයා ඒ අනුව වැඩිපුර ඇපල් ගෙඩි 5ක් මිලදී ගැනීමට තීරණය කරයි. හොඳයි. දැන් මොකද්ද වෙන්නේ? ඇපල් ගෙඩි මිලදී ගන්න ඇපල් ගෙඩි ගණන තව 5කින් වැඩි කෙරුවොත් ඇපල් ගෙඩියක මිල රුපියල් 3කින් අඩු කරන්න පුළුවන් කියලා මේ වෙළෙන්දා පවසනවා. ඒ අනුව එම ළමයා මොකද කරන්නේ? වැඩිපුර ඇපල් ගෙඩි 5ක් මිලදී ගන්න තීරණය කරනවා. දැන් ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ මිලදී ගන්න ඇපල් ප්‍රමාණය සඳහා ප්‍රකාශනයක් ඒ ඇසුරෙන් ලියන්න. ඕගොල්ලෝ දන්නවා දැන් එයා කලින් මිලදී ගන්න ගියේ ඇපල් ගෙඩි 3යි ඒ ප්‍රමාණයක්. දැන් එහෙනම් තව ගෙඩි 5ක් දැන් වැඩිපුර ගන්න යන්නේ. එහෙනම් මිලදී ගන්න ඇපල් ප්‍රමාණය බලන්න මොකද කරන්නේ? මේ 3යි ඒට අපි 5ක් එකතු කරනවා. මිලදී ගන්න ඇපල් ප්‍රමාණය එහෙමනම් 3යි එකතු කිරීම 5යි. මේක තමයි පිළිතුර. හොඳයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ ඇපල් ගෙඩියක මිල සඳහා ප්‍රකාශනයක් x ඇසුරෙන් ලියන්න. මේ ඇපල් ගෙඩියක මිල කියලා කියන්නේ අර අඩු කරාට පස්සේ දැන් වෙලෙන්ද අඩු කරනවානේ. අඩු කරාට පස්සේ මිල තමයි මේ අහන්නේ. එතකොට කලින් තිබිච්ච මිල වෙන්නේ ඇපල් ගෙඩියක 2x. ඇපල් ගෙඩියක මිල 2x කලින් තිබුණේ දැන් එයා රුපියල් 3කින් අඩු කරනවා. එහෙමනම් ඇපල් ගෙඩියක එහෙමනම් නව මිල බලන්න කොහොමද? මේ 2x අඩු කරනවා 3ක්. එහෙමනම් ඇපල් ගෙඩියක මිල සමානයි රුපියල් අපි කරන්නේ මෙන්න මේ 2x ගෙන් අඩු කරනවා 3ක්. එහෙමනම් 2x අඩු කිරීම 3 තමයි ඇපල් ගෙඩියක මිල වෙන්නේ. හොඳයි. ඒකේ හතරවෙනි කොටසෙන් අහනවා ඇපල් මිලදී ගැනීම සඳහා යන වියදම දැක්වෙන ප්‍රකාශනයක් a හා x ඇසුරෙන් ලියන්න. දැන් අපි දන්නවා මිලදී ගන්න ඇපල් ප්‍රමාණය අපි දන්නවා 3යි එකතු කිරීම 5යි. එතකොට ඇපල් ගෙඩියක මිල වෙන්නේ 2x අඩු කිරීම 3යි. එහෙනම් ඇපල් සඳහා යන වියදම බලන්නේ කොහොමද? ඇපල් ගෙඩියක මිල ගුණ කරනවා ඇපල් ගෙඩි ගණනින්. හොඳයි. ඇපල් සඳහා යන වියදම ඇපල් ගෙඩියක මිල වෙන්නේ 2x අඩු කිරීම 3. ඒක ගුණ කරනවා අපි ඇපල් ප්‍රමාණයෙන්. මිලදී ගන්න ඇපල් ගෙඩි ගණනින් අපි ගුණ කරනවා. හොඳයි. ඊළඟට කියන පස්වෙනි කොටසෙන් ඊයත 4 කොටසේ දැක්වෙන ද්විපද ප්‍රකාශන ප්‍රසාරණය කොට සුළු කරන්න. ඒ කියන්නේ අපි මේ ලබාගත් ප්‍රකාශනය ප්‍රසාරණය කරලා සුළු කරන්න කියලායි කියන්නේ. එහෙනම් අපේ ප්‍රකාශනය වෙන්නේ 2x අඩු කිරීම 3 3i එකතු කිරීම 5. අපි එහෙමනම් මෙන්න මේ 2x ගෙන් ගුණ කරනවා දෙවෙනි වරහන. මේ ලකුණ මෙතන ලියන ඊළඟට 3 ඊළඟට ආපහු දෙවෙනි වරහන. දැන් මේ පළවෙනි වරහන ඉවත් කරනවා අපි 2x ගුණ කිරීම 3i කියන්නේ දෙවරක් 3 6යි x a කියන්නේ එහෙමනම් ax වෙනවා. මේ x සහ a ගුණ කරාම ax වෙනවා. ඊළඟට එකතු කිරීම දෙවරක් 5 10යි x එකකුත් තියෙනවා ගුණ කරනකොට එහෙමනම් 10යි x. ඊළඟට මේ වරහන ගුණ කරන්නේ ඍණ 3ෙන් ඍණයි ධනයි ඍණ 3 වරක් 3 9යි එහෙමනම් ඒකක් තියෙන නිසා 9යි a. ඍණයි ධනයි ඍණ 3 වරක් 5 15යි. හොඳයි. දැන් මේක තමයි අපිට ලැබිච්ච ප්‍රසාරණය කළ ලැබිච්ච ප්‍රකාශනය තමයි මේ තියෙන්නේ. මේක තවදුරටත් අපිට සුළු කරන්න බෑ. මොකද මෙතන පද 4ක් තියෙනවා. මේ පද 4 ಜಾති 4කින් තියෙන්නේ. මේ ax පදයක්, මේක x පදයක්, මේක a පදයක්, ඒ වගේ මේක සංඛ්‍යාත්මක පදයක්. එහෙමනම් මේ ಜಾති 4කින් තියෙන මේ කියන්නේ විජාතිය පද තියෙන්නේ. මීට වඩා අපිට සුළු කරන්න බෑ. එහෙමනම් මේක තමයි අපේ අවසාන උත්තරය වෙන්නේ. හොඳයි. මීළඟට අපේ අනුමාතෘකා වෙන්නේ ද්විපද ප්‍රකාශනවල වර්ගායිත. ද්විපද ප්‍රකාශනවල වර්ගායිත. මම උදාහරණ කීපයක් කියන්න මේ සඳහා.
දැන් අපි ලිව්වොත් x එකතු කිරීම 3 වර්ගය කියලා මේක වර්ගායිතයක්. මේ වර්ගය කියන එක තමයි මේ වර්ගායිතයක් කියලා කියන්නේ. එහෙනම් මොන වගේ ප්‍රකාශන වල වර්ගායිතද? ද්විපද ප්‍රකාශන වල. එහෙමනම් මේ x දාන 3 කියන ද්විපද ප්‍රකාශනය වර්ග වෙලා තියෙනවා. එහෙනම් මේ තියෙන ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක්. එහෙම නැත්නම් දැන් ඒ වගේ මම ලිව්වොත් 2x අඩු කිරීම 1 මේ විදියට වර්ගය කියලා. එහෙනම් මේකත් ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක්. හොඳයි. ඊළඟට අපි බලන්න යන්නේ මෙන්න මේ ද්විපද ප්‍රකාශන වල වර්ගායිත ප්‍රසාරණය කරන විදිය. අපි බලමු නිදසුනක්. පහත දැක්වෙන වර්ගායිත ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක් ලෙස ලියා ප්‍රසාරණය කරන්න. හොඳයි. පළවෙනි ප්‍රකාශනය x එකතු කිරීම 2 වර්ගය. දැන් අපිට මෙන්න මේ ප්‍රකාශනයේ ප්‍රසාරණය කරන්න කියන්නේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතයක් ලෙස ලියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ x ධන 2 වර්ගය කිව්වා මේකේ තේරුම x ධන 2 දෙපාරක් ගුණ වෙනවා කියන එක. එහෙනම් මම x එකතු කිරීම 2 මම දෙපාරක් මෙහෙම ලියනවා. දැන් මෙතනින් එහාට සුළු කරන විදිහ ඔයගොල්ලෝ දන්නවා. කොහොමද? x ගෙන් පටන් අරගෙන දෙවෙනි වරහන ඊළඟට මේ එකතු කිරීමේ ලකුණ ඊළඟට 2න් පටන් අරගෙන දෙවෙනි වරහන x ගුණ කිරීම x කියන්නේ x වර්ගය ධන x ගුණ කිරීම 2 කියන්නේ 2x දෙවරක් x කියන 2x දෙවරක් 2 4යි. එහෙමනම් x වර්ගය එකතු කිරීම 2x 2x කියන 4x එකතු කිරීම 4. හොඳයි මේක තමයි එහෙනම් ප්‍රසාරණය කළ ලැබෙන ප්‍රකාශනය. හොඳයි. ඊළඟට දැන් මම මේ ද්විපද ප්‍රකාශන ප්‍රසාරණය කිරීම ගැන ඒ කියන්නේ ද්විපද ප්‍රකාශන වර්ගායත ප්‍රසාරණය කිරීම සඳහා පොඩි සූත්‍රයක් ලබා ගන්න හදනවා. එහෙමනම් මම මේ වගේ වර්ගායිතයක් අරගෙන ප්‍රසාරණය කරන්න හදනවා. දැන් කලින් උදාහරණය වගේම අපි ගත්තොත් එහෙම a ධන b ගේ වර්ගය ප්‍රසාරණය කරන්න කොහොමද? මම දෙපාරක් ලියන්න. දැන් a ගෙන් පටන් අරගෙන දෙවෙනි වරහන ඊට පස්සේ එකතු කිරීම b ගෙන් පටන් අරගෙන දෙවෙනි වරහන. a කියන්නේ a වර්ගය, a ගුණ කිරීම b කියන්නේ ab. b ගුණ කිරීම a කියන්නේ ba. එහෙම නැත්නම් AB ධන B B පුර කරාම B වර්ගය. මැද පද දෙක තවදුරටත් සුළු වෙනවා. AB එකතු කිරීම AB කියන්නේ 2AB ඊළඟට එකතු කිරීම B වර්ගය. හොඳයි. මම අර සූත්‍රය ගන්න කලින් මම A අඩු කිරීම B ගේ වර්ගය සඳහාත් මේ වගේ ප්‍රසාරණය කළ ප්‍රකාශනයක් ලබා ගන්න හදනවා. A අඩු කිරීම B ගේ වර්ගය කියන්නේත් එහෙමනම් A අඩු කිරීම B A අඩු කිරීම B A ගෙන් පටන් අරගෙන දෙවෙනි වරහන ඍණ ලකුණ මෙතනට දාන්න ඕනේ. ඊළඟට B ගෙන් පටන් අරගෙන දෙවෙනි වරහන. A කියන්නේ A වර්ගය ධනයි ඍණයි ඍණ A ගුණ කිරීම B කියන්නේ AB. ඍණයි ධනයි ඍණ B ගුණ කිරීම A කියන්නේ AB. ඍණයි ඍණයි ධන B කියන්නේ B වර්ගය. මෙතන A වර්ගය ඊළඟට මැද පද දෙක සුළු වෙනවා. ඍණ AB කියන්නේ ඍණ 2යි AB වෙනවා. එකතු කිරීම B වර්ගය. හොඳයි. දැන් අපි බලමු මේ මෙතන මාකර රටාවක් අපිට තියෙනවද කියලා. දැන් මේ a එකතු කිරීම b ගේ වර්ගයේ ප්‍රසාරණය අපි බැලුවොත් එහෙම ඔයගලන්ට පේනවා මේ a වර්ගය කියන්නේ මේ පළවෙනි පදයේ වර්ගය. ඊළඟට 2ab කියන්නේ මෙන්න මේ පද දෙක ගුණ කරලා නැවතත් දෙකෙන් ගුණ කරාම ලැබෙන අගය. ඒ කියන්නේ දෙවතාවක් පද දෙකේ ගුණිතය තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ අවසාන පදයේ මේ b වර්ගය කියන්නේ නම් මෙතන ද්විපදයේ දෙවෙනි පදයේ වර්ගය දෙවෙනි පදයේ වර්ගය. එහෙනම් මුලින්ම තියෙන පළවෙනි පදයේ වර්ගය අන්තිමට තියෙන දෙවෙනි පදයේ වර්ගයේ මැද තියෙන්නේ එම පද දෙකේ ගුණිතයේ දෙගුණය. ඒ වගේම මෙන්න මෙතන එකතු කිරීමේ ලකුණක් තිබුණේ. එහෙනම් මෙතනත් තියෙන එකතු කිරීමේ ලකුණ. ධන ලකුණ තමයි මෙතන තියෙන්නේ. ඊළඟට මේ අඩු කිරීම සඳහා තිබිච්ච ප්‍රකාශනයක් බැලුවොත් ප්‍රසාරණයක් බැලුවොත් අපි a වර්ගය කියන්නේ පළවෙනි පදයේ වර්ගය. අන්තිමට තියෙන්නේ දෙවෙනි පදයේ මෙතන b එහෙනම් b ගේ වර්ගය. මේ ඍණ ලකුණ තමයි මේ දෙවෙනි පදයේ මුලට තියෙන්නේ. මැද පදයේ මුලට තියෙන ඍණ ලකුණ. හරි ඊළඟට මේ 2ab කියන්නේ දෙවතාවක් පද දෙකේ ගුණිතය. මේ දෙක ගුණ කරලා නැවත දෙකෙන් ගුණ කරන්න ඕනේ. මම ආපහු කියන්නම්. එහෙමනම් මේ පළවෙනි පදයේ වර්ගය ඊළඟට මේ ඍණ ලකුණ තමයි මෙතනට එන්නේ. ඊළඟට දෙවතාව පද දෙකේ ගුණිතය. ඊළඟට අවසාන පදයේ වර්ගයේ තියෙන්නේ එකතු කිරීම තියෙන්නේ. එහෙමනම් මෙතන අඩු කිරීම තිබුණත් මේ වගේ එකතු කිරීම තිබ්බත් අවසාන පදයේ කොහොමද ධන. අවසාන පදයේ පෙර තියෙන එකතු කිරීමේ ලකුණක් තමයි තියෙන්නේ.
හොඳයි. එහෙමනම් මම දැන් ඒ සූත්‍රය මෙහෙම ලිව්වා. ඒ කියන්නේ මේ සූත්‍රය මගින් අපිට පුළුවන් මේ කලින් වගේ අපිට මේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය ලෙස ලියන්න නැතුව මේ විදිහට ගුණිතය ලෙස ලියන්න නැතුව එකවර උත්තරේ ලබා ගන්න ක්‍රමයක් තමයි මේ තියෙන්නේ. එහෙමනම් ද්විපදයක වර්ගායිතය ලබා ගන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ ද්විපදයක වර්ගායිතයක ප්‍රසාරණය අපිට ලබා ගන්න පුළුවන් කොහොමද? පළමු පදයේ වර්ගය. මේ තියෙන්නේ මේ අවස්ථා දෙකෙන් පේන පළමු පදයේ වර්ගය ඊළඟට එන්නේ එකතු කිරීම හෝ අඩු කිරීම. මෙතන එකතු කිරීමක් නම් ලැබෙන්නේ එකතු කිරීම, අඩු කිරීමක් නම් අඩු කිරීම. ඊළඟට දෙවෙනි පදයේ මෙතනට එන්නේ මොකද්ද? එහෙමනම් දේවතාවක් පද දෙකේ ගුණිතය. එහෙනම් මේ පද දෙක ಗುಣ කරලා ඒක නැවත දෙකෙන් ಗುಣ කරන්න ඕනේ. ඒකයි දේවතාවක් කියන එකේ තේරුම. ඊළඟ අන්තිමට කොහොමද එකතු කිරීමක් එන්නේ? මොකද්ද ඊට පස්සේ එන්නේ එකතු කිරීම පස්සේ එන්නේ දෙවන පදයේ වර්ගය. මෙතන දෙවන පදයේ b තියෙන මේ අවස්ථා දෙකේ මේ නම් ඒකේ වර්ගය තමයි මෙතන ලැබෙන්නේ. එහෙමනම් මෙම සූත්‍රය පාවිච්චි කරලා අපිට ලේසියෙන් උත්තර ඉක්මනට ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි බලමු නිදසුනක්. පහත වර්ගායිත ප්‍රසාරණය කරන්න. ඒකේ මුලින්ම දීලා තියෙන්නේ මුලින්ම දෙන්නේ x එකතු කිරීම 5 ඒකේ වර්ගය. හොඳයි. දැන් එහෙමනම් මේ වර්ගායිත ප්‍රසාරණේ ද්විපදයක වර්ගායිතය ප්‍රසාරණය කරන්නේ අපි මෙන්න මේ කිව්ව විදිහට. කොහොමද එහෙමනම් මේ තියෙන ද්විපදයක වර්ගායිතය ප්‍රසාරණය කරන්න කොහොමද එහෙමනම් මුලින්ම පළවෙනි පදයේ වර්ගය. පළවෙනි පදයේ වර්ගය කියන්නේ එහෙමනම් x වර්ගය. මොකද පළවෙනි පදයේ x. ඊළඟට මෙතන එකතු කිරීම නිසා එකතු කිරීම ලැබෙන්නේ දේවතාවක් පද දෙකේ ගුණිතය. දේවතාවක් කියන දෙකෙන් ಗುಣ කරන්න ඕනේ පද දෙකේ ගුණිතය කියන්නේ x ಗುಣ කිරීම 5. මේ දෙන්න ಗುಣ කරන්න ඕනේ. ඊළඟට අවසාන පදයේ වර්ගය නැත්නම් දෙවෙනි පදයේ වර්ගය. දෙවෙනි පදයේ වර්ගය කියන්නේ 5 වර්ගය. ඊළඟට x වර්ගය එකතු කිරීම දෙවරක් 5 10යි. තව x එකකුත් තියෙනවා. එකතු කිරීම 5 වර්ගය කියන්නේ 25යි. දැන් මේ 10x කියන අගය අපිට ඕනනම් මනෝමයම ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ දෙක ගුණ කරාම 5x එක නැවත දෙකෙන් ගුණ කරාම 10x. අපි බලමු තවත් උදාහරණයක්. y අඩු කිරීම 3 වර්ගය. එහෙමනම් මේ සූත්‍රය අනුව පළමු පදයේ වර්ගය. එහෙනම් y වර්ගය. ඊළඟට අඩු කිරීමේ ලකුණ ඉන්න මෙතනත් අඩු කිරීමේ ලකුණ. දේවතාව පද දෙකේ ගුණිතය. එහෙනම් 2 ගුණ කිරීම y ගුණ කිරීම 3. අවසාන පදයේ කොහොමත් දාන්න. තුන්වෙනි පදයේ කොහොමත් එකතු කිරීමක් අපිට එන්නේ. එකතු කිරීම දාලා එහෙමනම් දෙවන පදයේ වර්ගය. මෙතන දෙවන පදයේ විදිහට අපි සලකන්නේ. එතකොට 3 විතරයි ඍණ 3 කියලා හිතන්නේ. ඒ මොකද මේ ඍණ ලකුණ වෙනම අපි කතා කරා. එහෙනම් දෙවෙනි පදයේ විදිහට අපි හිතන්නේ මේ 3. එහෙනම් දෙවන පදයේ වර්ගය කියන්නේ 3 වර්ගය. එහෙමනම් y වර්ගය අඩු කිරීමක් තමයි එන්නේ. මේ අඩු කිරීමක්. එතකොට අඩු කිරීම සහ ඍණ කියන්නේ දෙකක් ඇත්තට. මෙතන අපි මේ ඍණ කියලා හිතන්නේ මේ අඩු කිරීම. ඊටු දෙක සුළු කරනවා. එහෙනම් දෙවරක් 3 6යි. 6 සහ y වැඩි කරාම 6යි y. එහෙමනම් අඩු කිරීම 6යි y. එකතු කිරීම 3 වර්ගය කියන්නේ 9යි. එහෙනම් මේක තමයි උත්තරේ. හොඳයි. මෙන්න ඊළඟ උදාහරණය. ඍණයෙන් එකතු කිරීම 4 වර්ගය. ඒතර මෙතන අපි පළවෙනි පදයේ විදියට සලකන්නේ ඍණ m. දෙවන පදයේ විදියට සලකන්නේ 4. ඒ දෙක අතර තියෙන එකතු කිරීම. එහෙමනම් අපි සූත්‍රය අනුව පළවෙනි පදයේ වර්ගය කියන්නේ ඍණ m ගේ වර්ගය. මෙතන එකතු කිරීම නිසා ඊළඟට එකතු කිරීම දේවතාවක් පද දෙකේ ගුණිතය කියන්නේ දේවතාවක්. පළවෙනි පදයේ මොකද ඍණ m ගුණ කිරීම දෙවෙනි පදයේ මොකද්ද 4. ඊළඟට කොහොමත් එකතු කිරීමක් එන්නේ. ඊට පස්සේ එන්නේ එකතු කිරීමට පස්සේ එන්නේ දෙවන පදයේ වර්ගය කියන 4 වර්ගය. වර්ග කරද්දී ඍණ තිබුණත් ධන තිබුණත් වර්ග කරද්දී ධන ලැබෙන්නේ නා ඍණ m ගේ වර්ගය කියන්නේ m වර්ගයමයි. ඊළඟට මේ එකතු කිරීම එහෙමම තියලා ඉතුරු පද ටික අපි සුළු කර ගන්නවා. මේ එකතු කිරීම එහෙමම තියලා මේ කට්ටිය සුළු කර ගන්න. එතකොට දෙවරක් 4 8යි m එකකුත් තියෙනතර 8යි m ඍණ ලකුණක් තියෙන ඉඳ ඍණ 8යි m. එහෙමනම් එකතු කිරීම වෙනම දාලා නැවත ලියනවා ඍණ 8යි m කියලා. ඒතර ඍණ අගයක් කියන නිසා මෙතනින්ම වරහණක් ඇතුළෙමයි ඒක දැම්මේ. ඊළඟට 4 වර්ගය කියන්නේ 16යි. ඊළඟ පියවරේ මේ වරහණ ඉවත් කරනවා. අපි ඉවත් කරන්නේ කොහොමද? වරහණට එළියේ තියෙන ලකුණෙන්
මේ ඇතුළ ಗುಣ කරලා. එතකොට ධනයි ඍණයි ඍණ. මෙතන එකක් තියෙනවා කියලා හිතුවත් කමක් නැහැ. එකෙන් ಗುಣ කරද්දිත් ඒවම තමයි ලැබෙන්නේ. එහෙමනම් ධනයි ඍණයි ඍණ එකෙන් ಗುಣ කරනවා කියලා අපි හිතුවොත් එක් පරක් 8m කියන්නේ එහෙමනම් 8m එකතු කිරීම 16. මේක තමයි පිළිතුර. හතරවෙනි එක ඍණ 2a අඩු කිරීම 3b ගේ වර්ගය. එහෙමනම් මෙතන අපි පළවෙනි පදයේ විදිහට සලකන්නේ ඍණ 2a, දෙවෙනි පදයේ විදිහට සලකන්නේ 3b. ඒ පද දෙක අතර තියෙන්නේ අඩු කිරීමේ ලකුණ. එහෙමනම් සූත්‍රය අනුව පළවෙනි පදයේ වර්ගය කියන ඍණ 2a ගේ වර්ගය. ඊළඟට එන්නේ මේ ලකුණ. මෙතන ලතින් ලකුණ. එහෙනම් ඍණ එන්නේ. ඊළඟට දෙවතාවක් පද දෙකේ ගුණිතය කියන්නේ ඍණ 2a ගුණ කිරීම 3b. මොකද දෙවෙනි පදයේ විදිහට අපි සලකන්නේ 3b. ඍණ 3b නෙමෙයි. මේ තියෙන ලකුණ අපි මෙතන දැම්මා. මේ ලකුණ නැතුව තමයි අපි මේ පද දෙක ගැන කතා කරුවේ. ඊළඟට අවසාන පදයේ කොහොමද ධන ලැබෙන්නේ? එහෙනම් 3b ගේ වර්ගය. 3b ගේ වර්ගය. ඍණ තිබුණත් ධන තිබුණත් වර්ග කරද්දී ධන එහෙමනම් ලැබෙන්නේ 2a ගේ වර්ගය කියන්නේ 2a දෙපාරක් ගුණ කරාම 4a වර්ගය. මේ ඍණ ලකුණ අඩු කිරීම එහෙම්මම තියලා ඉතුරු කට්ටිය සුළු කරනවා. එහෙමනම් දෙවරක් දෙක 4යි, හතරවරක් 3 12යි, ab තියෙනවා. ඒතර 12යි ab ඍණ ලකුණුකුත් තියෙන නිසා ඍණ 12යි ab. ඍණ 12යි ab. ඊළඟට එකතු කිරීම 3b ගේ වර්ගය කියන 3b දෙපාරක් ගුණ කරන්න ඕනේ. එහෙම හිතුවත් කමක් නැහැ. එතකොට එහෙනම් 3b දෙපාරක් ගුණ කරන්න ඕනේ. 3 වරක් 3 9යි bb කියන්නේ b වර්ගය. එහෙමනම් 9යි b වර්ගය. ඊළඟ පියවරේ අර කලින් උදාහරණය වගේම මෙන්න මේ එළියේ තියෙන ලකුණෙන් මේ වරහන ගුණ කරනවා. ඍණයි ඍණයි ධන 12යි ab එන. එහෙම නැත්නම් මේක පැටලෙනවා නම් මෙතන එකක් තියෙනවයි කියලා හිතන්න. ඍණයි ඍණයි ධන එකෙන් ගුණ කරාම 12යි ab 12යි abමයි. එකතු කිරීම 9යි b වර්ගය. හොඳයි. එහෙමනම් දැන් අපි එන්නේ මේ පාඩමේ අවසාන කොටසට. මම ඒක නිදසුනම් මගින් පැහැදිලි කරනවා. ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක ප්‍රසාරණය පිළිබඳ දැනුම භාවිතා කොට පහත දැක්වෙන එක එකෙහි අගය සොයන්න. දැන් ඔයගලන්ට කියනවා මේ කිසියම් ප්‍රකාශනයක් දෙනවා මේ විදියට. මෙතන මේ වර්ගයක් දීලා තියෙන 13 වර්ගය දීලා තියෙන්නේ. අපිට කියන්නේ මෙන්න මේකේ අගය සොයන්න කියලා කියනවා. ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක ප්‍රසාරණය පිළිබඳ දැනුම භාවිතා කරලා. හරි. හොඳයි. දැන් මේ 13 වර්ගය කිව්වහම අපිට ඕන නම් පිළිතුරු ලබා ගන්න පුළුවන් 13 වර්ගය කියන්නේ 13 දෙපාරක් ගුණ කරන්න. ඒ කියන්නේ 13 වරක් 13. 13යි 13යි ගුණ කරලා මෙතන උත්තරය ගන්න පුළුවන්. නමුත් අපිට මේ කියන්නේ මේ ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක ප්‍රසාරණය පිළිබඳ දැනුම භාවිතා කරන්න කියලා. එහෙනම් අපිට මේ ගාන මෙහෙම කරන්න පුළුවන්. මේ 13 වර්ගය අපිට ලියන්න පුළුවන් කොහොමද? ඒ කියන්නේ 13 අපිට ලියන්න පුළුවන් 10 එකතු කිරීම 3 කියලා. එතකොට 13 වර්ගය කියන්නේ 10 එකතු කිරීම 3 වර්ගය. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ ද්විපදයක වර්ගායිතයක් දැන් අපිට ලැබුණා. 10 එකතු කිරීම 3 කිව්වම මෙතන පද දෙකක් තියෙනවා. එහෙනම් මේක ද්විපදයක් වෙනවා. ද්විපදයක වර්ගායිතයක් මෙතන තියෙනවා. එහෙනම් මේක ප්‍රසාරණය කරන්න කොහොමද? පළවෙනි පදයේ වර්ගය, ඒ කියන්නේ 10 වර්ගය ඊළඟ එකතු කිරීම මේ ලකුණ දාන්නේ. දෙවතාව පද දෙකේ ගුණිතය කියන්නේ 2 ගුණ කිරීම 10 ගුණ කිරීම 3. ඊළඟට එකතු කිරීම ලැබෙන්නේ දෙවෙනි පදයේ වර්ගය කියන්නේ එහෙමනම් 3 වර්ගය. 10 වර්ගය කියන්නේ 100යි. දෙවරක් 10යි 20යි 20ව 3ක් 60යි. එකතු කිරීම 3 වර්ගය කියන්නේ 9යි. 100 එකතු කිරීම 60 එකතු කිරීම 9 කියලා කියන්නේ එහෙමනම් 169යි. එහෙමනම් අපි මේ වර්ගයේ අගය ලබා ගත්තා ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක ප්‍රසාරණය පිළිබඳ දැනුම භාවිතා කරලා. ඒකේ දෙවෙනි උදාහරණය 107 වර්ගය. එහෙමනම් මේ 107 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් 100 එකතු කිරීම 7 කියලා. එහෙනම් 100 එකතු කිරීම 7 වර්ගය. දැන් එහෙනම් ඔයගලන්ට පේනවා මෙතන කලින් වගේම ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක් තියෙනවා. මේක ප්‍රසාරණය කරන්නේ කොහොමද? පළවෙනි පදයේ වර්ගය කියන්නේ 100 වර්ගය. එකතු කිරීම දෙවතාවක් පද දෙකේ ගුණිතය කියන්නේ එහෙනම් 2 ගුණ කිරීම 100 ගුණ කිරීම 7. අවසාන පදයේ කොහොමද දාන දෙවෙනි පදයේ වර්ගය.
දෙවෙනි පදයේ වර්ගය කියලා කියන්නේ මොනවා 7 වර්ගය. 100 වර්ගය කියන්නේ 100 දෙපාරක් ගුණ කරන්න ඕනේ. එතකොට 10000ක් ලැබෙන 1.4ක්. ඊළඟට දෙවරක් 100 200යි 207ක් 1400යි. එකතු කිරීම 7 වර්ගය කියන්නේ 49යි. 10000ට 1400ක් එකතු කරාම 11400යි. තව 49ක් තියෙනවා. 11449යි. හොඳයි. අපි බලමු ඊළඟ උදාහරණය. 18 වර්ගය. දැන් මේ 18 වර්ගයේ ප්‍රසාරණය කරද්දී මේ උදාහරණ දෙක බලපු කෙනෙක් හිතන්න පුළුවන් මේ 18 ලියන්න පුළුවන් කියලා අපිට 10 එකතු කිරීම 8 කියලා. එහෙම ලියන්නත් පුළුවන් තමයි. නමුත් මේ 18 වර්ගය අපිට මෙහෙමත් ලියන්න පුළුවන් කොහොමද? මම යටි ලියන්න. 18 වෙනුවට අපිට ලියන්න පුළුවන් 20 අඩු කිරීම 2 කියලා. එහෙමනම් 20 අඩු කිරීම 18 වෙනුවට 20 අඩු කිරීම 2. එහෙමනම් 20 අඩු කිරීම 2 වර්ගය. හොඳයි. එහෙමනම් කොහොමද මේ ප්‍රකාශනය ප්‍රසාරණය කරන්නේ? පළවෙනි පදයේ වර්ගය කියන්නේ 20 වර්ගය. මේ අඩු කිරීම නිසා ඊළඟට අඩු කිරීම දෙවතාවක් පද දෙකේ ගුණිතය කියන්නේ 2 ගුණ කිරීම 20 ගුණ කිරීම 2. ඊළඟ පදේ අනිවාර්යයෙන්ම ධන අවසාන පදයේ එකතු කිරීමට පස්සේ ලැබෙන්නේ දෙවෙනි පදයේ වර්ගය නම් 2 වර්ගය. 20 වර්ගය කියන්නේ 20 ගුණ කිරීම 20 400යි. දෙවරක් 20 මෙතන 40යි 40 දෙකක් 80යි. ඊළඟට 2 වර්ගය 4යි. සෝරි මෙතන අඩු කිරීමක් තියෙන්නේ. අඩු කිරීමයි එන්න ඕනේ. දැන් මොකද වෙන්නේ එහෙමනම් 400න් 80ක් අඩු වුණාම 320යි. එම 320ට 4ක් එකතු කරාම 324යි. හොඳයි. එහෙමනම් තව එක උදාහරණයක් අපි බලමු. 96 වර්ගය. එහෙනම් මේ 96 අපිට ලියන්න පුළුවන් 100 අඩු කිරීම 4 කියලා. එහෙනම් 100 අඩු කිරීම 4 වර්ගය. ප්‍රසාරණය කරන්න ඕනේ. පළවෙනි පදයේ වර්ගය කියන්නේ 100 වර්ගය. මැද ලකුණ අඩු කිරීමෙන්ද ඊළඟට අඩු කිරීම දෙවතාවක් පද දෙකේ ගුණිතය කියන්නේ 100 ගුණ කිරීම 4. අවසාන පදයේ කොමත් එකතු කිරීම ලැබෙන්නේ දෙවන පදයේ වර්ගය කියන්නේ නම් 4 වර්ගය. 100 වර්ගයේ 10000යි කලිනුත් ආව අපිට ඊට පස්සේ අඩු කිරීම දෙවරක් 100 කියන්නේ 200යි 204ක් 800යි. එකතු කිරීම 4 වර්ගයේ 16යි. 10000න් 800ක් අඩු කරන්න ඕනේ. එතකොට 9200යි 9200ට 16ක් එකතු කරාම 9216යි. හොඳයි. එහෙමනම් මම මෙම පාඩම මෙම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මම මේ ඉගෙන උගන්වපු හැම කරුණක්ම ඔයගොල්ලෝ ඉගෙන ගත්ත හැම කරුණක්ම පොතේ සටහන් කරගන්න. ඒ වගේම මේ දැනුම පාවිච්චි කරලා මේ ඉගෙනගත්ත කරුණු පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් 4-2 අභ්‍යාසයේ තනියෙන් උත්සාහ කරන්න. එහෙමනම් 4-2 අභ්‍යාසයේ තනියෙන් උත්සාහ කරන්න. 4වෙනි පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි ඊළඟ පාඩම තව වීඩියෝ එකකින් කතා කරමු. එහෙමනම් ආයුබෝවන්.